සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්කම්ම සංඥා වේදිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීනා හුන්ති සෝ අත්ථමනෝ සොණ්ඩං සංහරති ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ සියලු දෙනාම මේ පැයට નિયમિત ධර්ම දේශනාවයි ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. ධර්ම දානයක් ලෙසින් ලොව පුරාම විසුරුවා හරින්නට යෙදෙන්නේ. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ ශාන්තිපුර උඩවත්ත පාර මාලබේ පදිංචි පින්වත් ගයාන් හේමාල් කොළඹ හේවාගේ මහත්මාණන් විසින්. පින්වත්නි, කවුරුත් ගෞරවයෙන් එකඟ වූ සිතක් ඇතිව ධර්ම ශ්‍රවණය කරමු. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ ඇති කරගෙන. පින්වත්නි, ඊ타ම ලස්සන ඊ타ම වටින සූත්‍ර දේශනාවක් මේ දේශනාවට මාතෘකා කළේ. අපි මුලින්ම අඳුනගමු මේ දේශනාව කුමක්ද කියලා. පින්වත්නි, මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන සූත්‍ර දේශනා තමයි අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ. එහි දහම් කරුණු 9ක් පිළිබඳව දේශනා කළ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා නවක නිපාතය කියලා. නවක නිපාතයේ ඇතුළෙත් පින්නතුනේ වර්ග කිරීම රාශියක් තියෙනවා. ඒ වර්ග කිරීම අතර එකක් මහා වර්ගය කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ මහා වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්වත්නි. සූත්‍රයේ නම අරඤ්‍ය නාගෝපම කියන සූත්‍ර දේශනාව. මොකද්ද සූත්‍රයේ නම? අරඤ්‍ය නාගෝපම. ආපහු මතක් කරමු තියෙන තැන සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මහා වර්ගයේ සූත්‍රයේ නම අරඤ්‍ය නාගෝපම කියන සූත්‍රය. පින්වත්නි, අරඤ්‍ය නාග කියලා කියන්නේ කාටද? මේ දේශනාවට ඒ නම පාවිච්චි වුණේ පින්නතුනේ මේ දේශනාවට උපමාව මේ නමින් ගතු නිසා. අරඤ්‍ය කියලා කියන පින්නොත්නි කැලයට. අරඤ්‍ය කියන්නේ කැලය, වනය. නාග කියලා කියන පින්නොත්නි ඇතාට. එහෙනම් මේ දේශනාවේ උපමාව කවුද? පින්නොත්නි අපේ වචනින් කිව්වොත් එහෙම වනාලියෙක්. කෙනෙක් කැලේ වාසය කරන ඇතෙක්. කැලේ ඉන්න ඇත්රාජයෙක් උපමා කරගෙන තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ශ්‍රාවක අපිට දේශනා කළේ. පින්වත්නි, කැලේ ඉන්නවා එක්තරා ඇතෙක්. ඇත්රාජයෙක්. මහා සද්දන්ත ශරීරයක් තියෙන හොඳට පිරිච්ච ඇත්රාජයෙක්. මේ ඇත්රාජයා අනෙකුත් ඇත්තුන් එක්ක ඉන්නකම්
ඒ කියන්නේ වයසින් වැඩි ඇතුත් ඉන්නවා. ඒ වගේම සම වයසේ වගේ ඇතුත් ඉන්නවා. ඒ වගේම ලාබාල ඇතුත් ඉන්නවනේ. ඇතින්නියොත් ඉන්නවා. මේ නවක වූද මධ්‍යම වූද ඒ වගේම වැඩිහිටි වූද ඇතුන් ඇතින්නන් සමග මේ ඇතා කාලේ ගෙවනවා. දැන් මොකද වෙන්නේ? පින්වත්නි, හැමදාම මේ ඇත්රාජ්‍ය බොහොම ගරුගාම්භීරව පින්නතුනේ යනකොට ආහාර හොයාගෙන මේ අනික් නොහික්මුණු ඇත්තු ටික මොකද කරන්න පින්වත්නි? ඇත්රාජ්‍යයට කලින් යනවා. ඇත්රාජ්‍යයට කලින් යනවා. මේක ඔබම ගලපා ගන්නකො පින්වත්නි. සමහර විටකදී ඔබේ දරුවන් එක්ක පින්වත්නි ගමනක් යන්න ඔබ එළියට පාරට බැස්සොත් එහෙම පාගමනින් යන ගමනක් නම් පින්වත්නි දරුවෝ සමහර විටකදී ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? ඒ දෙමව්පියන්ට කලින් දුවනවා පියවර ගානක් නේ. එතකොට දෙමව්පියන්ට සිද්ධ වෙනවා ඔහොම ඉන්න කියලා තමන්ගේ ළඟට ගන්න. අන්න ඒ වගේ මේ ඇත්රාජය දැන් ආහාර පිණිස යනකොට පින්නතුනේ නොයෙක් මට්ටම් වල ඉන්න අනෙක් ඇතින්නියෝ මොකද කරන්නේ? මේ ඇත්රාජයට කලින් යනවා. කලින් ගියපුහම කලින් යන ඇත්තු මොකද කරන්නේ? උඩින්ම තියෙන අලුත් තනකොළ ටික කනවා. එතකොට ඇත්රාජයන් පසුව ඒ ඇත්රාජයට කන්න වෙන්නේ අර මෝරපු කිසි රසයක් නැති කිසිම විදිහක පහසුවක් නැති තනකොළ ටික තමයි ඇත්රාජයට කන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඇත්රාජය සතුටින් නෙවෙයි ඉන්නේ. හරි අප්‍රසාදයෙන් ඉන්නේ. හරි ලැජ්ජාවෙන් ඉන්නේ. ඇත්රාජයෙක් වුණත් මට කන්න වෙන්නේ රොඩු ටික. ඇත්රාජයෙකුට හිතෙනවා එහෙම. ඒ නිසා බොහෝම ලැජ්ජාවටපත් වෙනවා, බොහෝම කනස්සල්ලටපත් වෙනවා පින්නතුනේ මේ ඇත්රාජය. ඊළඟට පින්වත්නි යම් කිසි ප්‍රදේශයක මෙහෙම යනකොට පින්වත්නි ගස්වල අතු පාත් වෙලා තියෙනවනේ. පහසුවෙන් කඩා ගන්න පුළුවන් වෙන්න පහත් වෙලා තියෙන ප්‍රදේශ තියෙනවා. ඉස්සර වෙලා යන අර ඇත්තු ටිකයි ඇතින්නියු ටිකයි මොකද කරන්නේ? ඒ ටිකත් කඩාගෙන කනවා. පසුව යන ඇත් රාජයට පින්නතුනේ අර බර වෙච්ච අතු පහත් වෙච්ච අතු ආහාර පිණිස ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ඇත් රාජයට සිද්ධ වෙනවා ආයාසයෙන් පින්වත්නි ගස්වල ඉහළ තියෙන ටික කඩා ගන්න. ඒ නිසා මේ ඇත් රාජයෙක් වුණත් අර ඇත් සේනාවේ එක්ක මේ විදිහට ඉන්නකොට පින්වත්නි ඇත් රාජයෙකුට ඒක ලොකු අප්‍රසාදයට කාරණයක්, ලොකු ලැජ්ජාවට කාරණයක්, මහ පුදුම හිරිකිතයක් ඇතිවෙනවා. ඊළඟට පින්වත්නි යනවා දියවිලකට දිය බොන්න. මොකද වෙන්නේ? අර ඇත්තු ටිකයි ඇතින්නියු ටිකයි පින්නතුනේ ඇඟේ හැප්පීගෙන යනවා. ඇඟේ හැප්පීගෙන යනවා. එතකොට මේ රජ්ජුරුව ඇත් රාජයෙක්නේ. ඇත් රාජයෙක්ගේ ඇඟේ හැප්පීගෙන යනකොට පින්නත් මොකද වෙන්නේ? කියන්නේ අනික් අය ඒ තරම් ගරු සත්කාරයක් සැලකිල්ලක් මේ ඇත් රාජයට නැහැ. ඒ අය මුලින්ම ගිහිල්ලා ඇඟේ හැප්පීගෙන දියවිලට බැස්සට පස්සේ මුළු දියවිලම පින්නතුනේ කැළඹෙනවා. ඒ අය පිරිසිදු වතුර ටික බොනවා. ඇත් රාජයට බොන්න වෙන්නේ කැළතිච්ච වතුර ටික. දැන් බලන්නකෝ මේ ඇත් රාජයා තමන්ගේ ඇත් සේනාව එක්ක තමන්ගේ ඇත් පිරිවර එක්ක ඉන්නකොට ලැජ්ජාවට අපහසුතාවයට පත්වෙන්න අප්‍රසාදයට පත්වෙන්න මේ වගේ සිදුවීම් රාශියක් සිද්ධ වෙනවා. දැන් දවසක් මේ ඇතා කල්පනා කරනවා මේක මට නම් ගැලපෙන්නේ නැහැ. දැන් මට මෙච්චර හරියක් උනේ මේ ඇත් සේනාවත් එක්කන් මං ඉන්න එකෙන්නේ. ඒ නිසා අලුතෙන් දලුලන තනකොළ ටික කා ගන්න බැරි වුණා. ඊළඟට බිමට නැමිච්ච පහසුවෙන් නෙලා ගන්න පුළුවන් අතු ටික ගරුගාම්භීර සහිතව කඩාගෙන අනුභව කරන්න රජා වුණත් මට බැරි වුණා. ඒ නිසා ඒ වකාල ගියාට පස්සේ බොහෝම අසීරුවෙන් දුක් විඳලා ආහාර ටික හොයාගන්න වුණා. වතුර ටිකක් බොන්න දියවිලට යනකොට අනික ඔක්කොම ඇඟේ හැප්පිලා කිසි ගරුසරුවක් නැතුව දියවිලට බැහැලා පින්වත්නි දියවිලේ වතුර ටික බොනවා කිලුටු වෙන්න කලින් කැළතෙන්න කලින් මට අන්තිමට රජා වුණත් බොන්න වෙන්නේ
කැළතිච්ච වතුර ටික. මෙන්න මේ ආදීනව දැකලා නිකන් නෙවෙයි හේතු සහිතව ආදීනව දැකලා මේවා දොස් දැකලා මේ ඇත් රාජයා කල්පනා කරනවා මං හුදකලා වුණොත් හොඳයි කියලා. ඒ කියන්නේ පිරිසෙන් වෙන් වෙලා ගියොත් හොඳයි කියලා. ඇයි දැන් පිරිස එක්ක ඉන්න එකේ ආදීනවයක් තියෙනවද නැද්ද? ආදීනවයක් තියෙනවා. ඒ නිසා මේ ටික දැකලා මේ ඇත් රාජයා මොකද කරන්නේ? පිරිසෙන් වෙන් වෙලා පින්නතුනේ දවසක් පිටත් වුණා. දැන් මේ ඇත් රාජයා පිරිස එක්ක කිසි ගනුදෙනුවක් නැහැ. ඊට පස්සේ මොකද වුනේ? යම් දිහාවකට දෙයන්නේ මේ ඇත් රාජයාට ලැබෙනවා පින්නතුනේ අලුතෙන්ම දලුලන තනකොළ. කිසිම සතෙක් විසින් පාගමු නැති, කිසිම ඇතෙක් විසින් පාගපු නැති, කිසිම ඇතෙක් විසින් කාපු නැති නැවුම් තනකොළ අලුතෙන් දලුලන ලා තනකොළ මේ ඇත් රාජයාට කන්න හම්බෙනවා. බලන්නකෝ. ඒක ආනිසංසයක්. නේද? ඒ හුදකලා භාවයේ ඒක ආනිසංසයක්. නැත්තම් ඒ තාක් මේ නැවුම් තනකොළ ටික ලැබෙනවද? නෑ. අර පරණ මෝරපු ටික කකා ඉන්න පුළුවන්. හරි. මේ තමයි පින්වත්නි උපමාව. එතකොට මේ උපමාවෙන් කියන්නේ කවුරු ගැනද කියලා පින්වත්නි ධර්මයට අනුගතව පසුව තමයි තෝරගන්න වෙන්නේ. එතකොට මෙච්චර කාලයක් මෝරපු අනික් අය අර ලා තනකොළ වල සුවය විඳිනකොට පින්වත්නි ඒ ටික විඳ ගන්න නැතුව මෝරපු රළු තනකොළ ටික කාලා හිටියේ. නමුත් දැන් මේ ඇත් රාජ්‍යය පිරිසෙන් වෙන් වෙලා හුදකලා වුණාට පස්සේ මොකද වෙන්නේ? යම් දිහාවකට යනවා නම් ඒ යන දිහාවේ පින්වත්නි නැවුම් අලුත් තනකොළ පින්වත්නි මේ ඇත් රාජ්‍යයට කන්න ලැබෙනවා. ඊළඟ පින්වත්නි යම් දිහාවකට යනවා නම් මගට නැමිච්ච පින්වත්නි ගස්වල අතු පහසුවෙන් ඒ කොළ කඩාගෙන අනුභව කරන්න පුළුවන්. වෙන කිසිම කෙනෙක් ඒ ටික කඩාගෙන නැහැ. ආයාසයක් නැහැ, වෙහෙසක් නැහැ. තමා වෙනුවෙන්ම මේ ටික පින්වත්නි නැමිලා තිබුණා වගේ ඒ ටික නෙලාගෙන ආහාරයට ගන්නවා දැන් මේ ඇත් රාජ්‍යය. දියවිලකට ගියපුවාමත් පින්නතුනේ කිසි කෙනෙක් ඇඟේ හැප්පෙන්නේ නැහැ. හරීම නිදහසේ පින්නතුනේ දියවිලට බහැපුවාම පිරිසිදු පින්වත්නි පතුල පෙනෙන දියවිලක පිරිසිදු වතුර ටික මේ ඇත් රාජ්‍යය බොනවා. මොකද මේ ඇත් රාජ්‍යය පින්වත්නි කලහකාරී නෑ. ඇත් රාජ්‍යය පින්වත්නි නොසන්සුන් නෑ. හරි සාන්තයි, හරි ගාම්භීරයි. ගමනත් බොහොම ගාම්භීරයි, සංවරයි. දිය විලට බැස්සත් පින්වතුනේ දිය විල කලඹමින් නෙවෙයි ඇත් රාජයෙක් පින්වත්නි විලට බහින්නේ. හැබැයි නවක ඇත්තු මොකද කරන්නේ? නවක ඇත්තුන්ගේ ස්වභාවය තමයි පින්වත්නි ආපු වේගින්ම දිය විලට බහින. එතකොට මුළු දිය විලම කැළඹිලා යනවා පින්වත්නි. නමුත් අර ජීවිතේ පරිණත වෙච්ච ඇත් රාජයා බොහෝම සංසුන් වෙනවා. බොහොම සංසුන්ව පින්නතුනේ දියවිලට බහිනවා. පතුල පෙනෙන තරම් පිරිසිදු වූ දියවිලේ පිරිසිදු වතුර මේ ඇත් රාජයා පානය කරනවා. පහසුවෙන් පින්නතුනේ කොළාතු කඩාගෙන තමන්ගේ ඇඟපත ආදියත් කසා ගන්නවා. හරි. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමාව අරගෙන දේශනා කළා. මොකද්ද? මහණෙනි මේ ශාසනයේ ශ්‍රාවකයා යම්තා කාලයක් පිරිසෙන් වෙන් වෙන්නේ නැත්තම් භික්ෂු පිරිස, භික්ෂුණී පිරිස, උපාසක පිරිස, උපාසිකා පිරිස, රාජ මහා මාත්‍යාදීන් ඒ කිව්වේ පින්වත්නි අද නම් දේශපාලඥයන්ට. හරි. අන්න ඒ වගේ අය ඒ විතරකුත් නෙවෙයි. නොඑක් නිගණ්ඨ තීර්ථක පිරිස්, තීර්ථක ශ්‍රාවකයෝ මෙන්න මේ අයගෙන් ආකීර්ණව වාසය කරනවා නම් ආකීර්ණව කියලා කියන්නේ ඒ අය වට කරගෙන. ඒ අයම වට කරගෙන ජීවත් වෙනවා නම් පින්වත්නි ඒ තාක් කල් පින්වත්නි රැළත් එක්ක ඉන්න ඇත් රාජයා වගේ තමයි. ඇත් රාජයා වුණත් බොණ්ඩ වෙන්නේ බොර වෙච්ච වතුර. හරි.
මේක ගිහි ඔබටද පැවිදි මටද කියලා එකක් නැහැ. කාට වුණත් පින්වත්නි කිලිටි වූ ජීවිතයක් විඳින්න වෙනවා. කුමක් වෙනකන්ද? නික්මෙන්න ඕන තැන පින්නතුනේ ඇලීමෙන් වාසය කළාම. භික්ෂු පිරිස, භික්ෂුණී පිරිස, උපාසක පිරිස, උපාසිකා පිරිස සහ රාජරාජ මහා මාත්‍යාදීන්. හරි. ඔය කියන අද දේශපාලන තන්ත්‍රය. එක එක මට්ටම් වල එක එක පාටවල ඒ කොයි හැටි වුණත් ඒ යම්තාක්කයි පිරිවරාගෙන ඉන්නකම් පින්වත්නි රාජෙක් වගේ පෙනුනට පින්නතුනේ රජෙක්ගේ සැලකිලි සත්කාර ලබන්න බෑ. නමේ රජකම තියනවා වෙන්න පුළුවන්. නමේ රජකම තිබුණට පින්නතුනේ ලෝකයා විසින් රාජකීය ලෙස පුදන්නේ නැත්තම් ඇයි? අනුන්ගේ ඉවතලන දේවල් ටික අනුන් කාලා ඉතුරු ටිකනේ කන්න වෙන්නේ. අනුන් බීලා කිලුටු වෙච්ච ඉතුරු වෙච්ච ටිකනේ බොන්න වෙන්නේ. කිලුටු ජීවිතයක්නේ. යම් දාකදී පින්වත්නි මේ ශාසනයේ ශ්‍රාවකයා තේරුම් ගන්නවා නම් බුදු කෙනෙක්ගේ ශාසනයක මං පැවිද්ද ලබලා ඉන්නේ. බුදු කෙනෙක්ගේ ශාසනයක මම උතුම් උපාසක භාවයට පැමිණිලා ඉන්නේ කියලා අන්න ඒ ශ්‍රාවකයා පින්වත්නි දකින්න ඕන මේ ශාසනයේ මම දරන මහානකමත් ඔබ දරන උපාසකකමටත් එහා ගියපු වෙනත් තානාන්තරයක් නැහැ කියලා. දුක් සහිත සංසාරයෙන් ගැලවෙනවා නම් ඈතර වෙනවා නම් ඒකට උපකාර වෙන්නේ ඕකයි කියන එක හොඳට දකින්න ඕන පින්වත්නි. තථාගතයන් වහන්සේ හැමට වඩා ශ්‍රේෂ්ඨයි මං උන්වහන්සේගේ දරුවෙක් ශ්‍රාවකයෙක් කියලා තේරුම් නොගන්න තාක්කල් ගිහියා වේවා පැවිද්දා වේවා පින්වත්නි ඒ ශ්‍රාවකයන්ට කන්න වෙන්නේ අනුන් කාපුව තමයි. අනුන් බොර කරපු වතුර තමයි. අනුන් කඩලා කාලා ඉතුරු වෙච්ච අතු තමයි කන්න වෙන්නේ. ඒ නිසා පළවෙනිම දේ මේ සම්බුද්ධ ශාසනයට ආවට පස්සේ පින්නතුනේ ගිහි ඔබත් පැවිදි අපිත් තේරුම් ගන්න ඕන අපි බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝ කියලා. අපි මේ ලෝකේ වෙන කවුරුත් සරණ ගිහිල්ලා වෙන කවුරුත් සරණ ගිහිල්ලා නැහැ. එතකොට ඒ යම් කිසි ශ්‍රාවකෙක් යම් දවසක පින්වත්නි මේ පිරිසෙන් වෙන් වෙනවා නම් හුදකලා වෙනවා නම් යම් අරමුණක් වෙනුවෙන්ද මේ ශාසන ප්‍රතිපත්තියේ පිහිටා ගන්න තමන් අදහස් කළේ ඒ අරමුණ පින්වතුනේ පැහැදිලි කරගෙන නිරවුල් කරගෙන ඒ අරමුණ පිණිස වෙහෙසීමක් ආරම්භ කරනවා නම් හුදකලා වෙලා එදාට පින්වත්නි මේ ශ්‍රාවකයෝ අද නූපදවාගත්තු ධ්‍යාන සමාපatti උපදව ගන්නවා. අද නූපදවාගත්තු ධ්‍යාන සමාපatti උපදව ගන්නවා. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ ශාසනය බලන්නකො පින්වත්නි උපාසකම්ම කෙනෙක් හිටියා වේලු කණ්ඨකී නන්ද මාතා කියලා. උපාසක අම්මලා අතර පරමාදර්ශී උපාසකම්ම කෙනෙක් උපාසිකාවන්ට බුදුහාමුදුරුවෝ අවවාද කළා ඇය වගේ වෙන්න කියලා. ඇය වගේ වෙන්න කියලා. වේලු කණ්ඨකී නන්ද මාතා. මේ වේලු කණ්ඨකී නන්ද මාතා කියන උපාසකම්ම පින්නතුනේ නිකන් උපාසකම්ම කෙනෙක් නෙවෙයි. මේ ශාසනයේ බුදු මුවින් අග පදවියක් ලබාගත්තු උපාසකම්ම කෙනෙක්. මොකක්ද ඒ ලබාගත්තු අග පදවිය? කැමැති ලෙස ධාන සුව විඳින උපාසකම්මලා අතර අග්‍රයි. මේ උපාසිකාවක් ධාන සුව විඳින උපාසකම්මලා අතර අග්‍රයි. පින්වත්නි ඒ උපාසකම්ම ධාන සුව විඳින උපාසිකාවන් අතර අග්‍ර වෙනකොට අද අපි අපෙන් ප්‍රශ්න කරන්න ඕන අපි ධාන කියන්නේ මොනවද කියලාවත් දන්නවද කියලා. නේ? ඒ උපාසකම මේ බුද්ධ ශාසනයේම ඒ උපාසිකාව ධාන සුව විඳින උපාසිකාවන් අතර අග්‍රයි. එතකොට ඒ ශාසනයේම ශ්‍රාවකයෝ වෙච්ච ඔබ අපි ධාන කියන්නේ මොනවද කියලාවත් දන්නවද? දන්නේ නැත්තම් ධාන සුව විඳින එක ගැන කියන්න දෙයක් තියෙනවද? කියන්නම දෙයක් නැහැනේ. ඒක එහෙම උනේ ඇයි?
ඒක එහෙම උනේ ඇයි? මතක තියාගන්න යමෙක් මේ ශාසනයේ ධානයේ නෙවෙයි පින්වත්නි මේ ශාසන ප්‍රතිපදාවේ අග්‍රඵලය. ධාන කියනවා ලෞකිකයි. නමුත් ඒ සඳහා පින්වත්නි චිත්ත සමාධියක් තියෙන්න එපා. ධානයක් කියන්නේ සමාධියක් නේ. එතකොට ඒ ධාන සුවයක් හරි විඳින්න නම් පින්නතුනේ අන්න ඒ ශ්‍රාවකයා පින්නොත්නි කාමයෙන් හිත ගලව ගන්න ඕනද නැද්ද? කාමයෙන් හිත ගලව ගන්න ඕන. කාම සම්පත් විඳින එක ජීවිතේ කරගත්තු කාමයෙන් සතුටු වෙන කාමයේ ඇලුණු කාමයේ දැඩිව ඇලුණු කාම පින්නොත්නි මේක දේශනාවේ කියනවා කාමාරාමා කාම රතා කාම සම්මුදිතා. ඒ කියන්නේ කාමයේ ඇලිලා ඊළඟට කාමයේම විඳිමින් කාම රතා කාමයේ දැඩිව ඇලෙමින් කාම සම්මුදිතා කාමයෙන්ම සතුටු වීම ජීවිතේ කරගත්තු අය ඉන්නවනේ. කියන්නේ එතනින් එහා පැත්තේ අය සතුටක් සැපයක් විඳින ක්‍රමයක්වත් දන්නේ නේ. බුද්ධ ශාසනයක් ඇතුලේ වුණාට එයා කාම සම්පත් වලින් තොරව සතුටක් විඳින ක්‍රමයක්වත් දන්නේ නැත්නම් ඔහු බුද්ධ ශාසනය තුලින් උපද්දවගෙන තියෙන විශේෂය මොකද්ද? නේද පින්නොත්? කාමයෙන්ම සතුටු වෙන කාමයේ ඇලිච්ච ශ්‍රාවකයෝ කාම සුවයෙන්ම ඇලිච්ච අය ධාන සුවය විඳිනවා කියන එකක් එහෙම එකක් වෙන්නේ නැහැ පින්නොත්. කාම සුවයෙන් කාම ආස්වාදයෙන් හිත ගැලවිච්ච කෙනා තමයි පින්වත්නි කුමන සුවයක් වින්දොත් විඳින්නේ? ධාන සුවයක් විඳින්නේ. ඇයි? ප්‍රථම ධානයේ පවා පින්වත්නි පංච නීවරණයන් යටපත් වෙච්ච තැනයි උපදින්නේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි. සියලු කාමයන්ගෙන් සියලු අකුසලයන්ගෙන් ඒ කියන්නේ වස්තුකාම සහ ක්ලේශකාමයන්ගෙන් යටපත් වීමෙන් තමයි ප්‍රථම ධානයේ පවා උපදින්නේ. එහෙනම් කම්සප විඳිනකම් ධානසුව ධානසප නැහැ. ධානසප විඳින්න වෙන්නේ එහෙනම් කම්සප අතහැරුණා. දැන් ඔබ ඉන්නේ කොතනද? දැන් පින්වත්නි පිරිස එක්ක එකතු වෙලා පරණ වෙච්ච රළු වෙච්ච මෝරපු තනකොළ කන බොර වෙච්ච වතුර බොන ගොඩේද නැත්තම් පින්වත්නි මේ කාමයෙන් හිත ගලවා ගන්නමින් පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ උතුම් සෝයන් හොයාගෙන යන මාවතේද? පින්වත්නි සාදුකාරයේ පමණක් එකී ඵලයන් ලබන්න ප්‍රමාණවත් වෙන්නේ. බැලූ බැල්මට අපිට මේ පිරිස එක්ක එකතු වෙලා කරන ගනුදෙනුව හරිය සුවදායකයි වගේ පෙනේ. කෙනෙක් හුදකලාව තනිව වාසය කරනකොට අනික් අය අහනවනේ මේ තනියම කොහොමද ඉන්නේ? තනියම ඉන්න එපා වෙන්නේ නැද්ද? නේ? ඇයි? පුරුදු නැහැ පින්නතුනේ කෙලෙස් අවුස්සපු ජීවිතෙන් මොහොතකටවත් වෙන් වෙලා. අපිට පුරුදු පින්වත්නි මහ පිරිසක් එක්ක එකතු වෙලා තොර තෝංචියක් නැති පින්වත්නි බලබිලි කතාවෙන් කාලය ඉවලද නැද්ද? කාලය ඉවලා. එහෙම අයිට පින්වත්නි හුදකලාව කියන එක හුදකලාවක් හැටියට නෙමෙයි තේරෙන්නේ. යාට තේරෙන්නේ තනිකමක් හැටියට. පිරිස එක්ක ඉන්න තාක්කල් මේකට කියනවා පින්වත්නි බලන්නකො සමහර අය සංඝනිකාරාමතාවයෙන් පිරෙනවා. සංඝනිකාරාමතාවය කියලා කියන්නේ පින්වත්නි නිරන්තරවම පින්වත්නි පිරිස එක්ක සමූහ වශයෙන් ගැවසෙන්න තමයි යාට ඕන. නේ. ගෙදර කවුරුත් නැත්තම් හොයාගෙන පාරට හරි යනවා. ගෙදර කවුරුත් නැත්තම් පාරට හරි හොයාගෙන යනවා. යාට පිරිසක් ඕන. සංඝනිකාරාමේ. ඒක කියනවා සංඝනිකාරාමතාවය. බුදුහාමුදුරුවෝ වදාලා යමෙක් සංඝනිකාරාමතාවයෙන්ම නම් ජීවත් වෙන්නේ දවසක් ඔහු මැරෙන්න එපා. මැරෙන දවසේ තැවිලා තමයි මැරෙන්නේ. ඇයි?
සංගනිකා රාමතාවයෙන්ම කාලයේ ගෙවන කෙනාට සාසන ප්‍රතිපත්තිය කරගන්න දෙයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා පින්වත්නි, සංසග්ගරාමතා. හැම වෙලාවකදීම එකතු වෙන්න තමයි කැමති. වෙන් වෙලා හුදකලා වෙලා තනි වෙලා තමන්ගේ ප්‍රතිපත්තියක් පුරා ගන්න කැමති නැහැ. හැබැයි සමහර විටකදී කියනකොට කියනවා, දැන් සමහර මව්වරු පියවරු අපි අතින් කියනවා, අනේ හාමුදුරුවනේ පන්සලට එන්න හරි ආසයි. බණ අහන්නත් ආසයි, සිල් ගන්නත් හරි ආසයි. ඒ වුණාට දරුවෝ වැඩට යනවා, දරුවන්ගේ දරුවෝ ටික ඉතින් අපි බලන් දෙපේ. ඒක මහ යුද්ධයක් වගේ. ඉතින් දාලා આવොත් එහෙම ඒක හොඳක් නෑනේ, ලෝකයා මොනවා කියයිද කියනවා. ඒ නිසා තමයි හාමුදුරුවනේ පන්සලටවත් එන්න නැත්තේ, හරි අපරාධයක් උනේ, හරි අලාභයක් උනේ කියලා කියනවා. දැන් ඒ කියනකොට අපිටත් හිතෙනවා ඇත්තටම මේ දරුවෝ දවස් දෙකකට ගෙදර නැති වුණා නම් එහෙම මේ අම්මලා පන්සලේ මිදී කියලා. ඒ තරම් බණ භාවනා කරයි කියලා හිතෙනවා. හැම තප්පරයක් ගානේ හුස්මක් ගානේ බුද්ධානුස්සතිය වඩයි, මෛත්‍රිය වඩයි, මරණ සතිය වඩයි කියලා හිතෙනවා අපිට කියන විදිහට. හැබැයි දැන් හිතමු තමන් විතරක් ගෙදර ඉතුරු වෙලායි ධර්මුණුපුර ඔක්කොම ටික පින්නතුනේ කොහේ හරි චාරිකාවක් ගියා කියලා. එදාට අර අම්මා හරි එදාට අර තාත්තා හරි එළියට බහීද, අනේ මේ දවසේ ඉනකන් තමයි උදා වුනේ, මෙච්චර කාලයකට මට බණක් භාවනාවක් කරගන්නත් බැරි වුණා, හාමුදුරුව බලන්න යන්නත් බැරි වුණා, බණක් අහන්නත් යන්න බැරි වුණා. මේ දවස් දෙකෙන් නම් මං එක තප්පරයක්වත් අත්තරින්නේ කියලා කුසල් වඩන්න පටන් ගනීද? ඔබ ඔබේ හිතෙන් අහලා බලන්න මේ කියන්නේ ඔබ ගැන. එදාට කුසල් වඩන්න පටන් ගනීද? පින්වත්නි, වෙනදා කරපු බුද්ධ වන්දනාවවත් එදාට කරන්නේ සමහර විටකදී. ඇයි? එදාට පින්නතුනේ පුටුවක් උඩට වෙලා අතීත කෙලෙස් ටික අවුස්සනවා. කාගේ වැඩේද? ඌරගේ වැඩේ. ඌරත් එහෙමනේ. කසල ගොඩකට බැහැපුවාම පින්නතුනේ යටම තියෙන කසල ටික උඩට මදිනවද නැද්ද? උඩට මදිනවා. අපේ හිතේ හැටි තමයි පින්නතුනේ අපි තැවෙනවා පින්නතුනේ, කුසල් කරගන්න බැරි කාලේ කරගන්න බෑ කියලා. ඉඩ හැදෙනකොට පින්නතුනේ මොකද කරන්නේ? කරගන්න බැරි කාලේ තිබ්බ පලිබෝධ ටික පින්නතුනේ අවුස් සතුටු වෙනවා. අනේ මේ දරුවෝ අද හිටියානම් මේ ගේ හැමතැනම දුවනවනේ, අද ගෙදර අමුසු වුණා වගේ කියලා ඔන්න අතීත කාමයේ අවුස්සනවා. එදාට පින්නතුනේ නිමාවක් නැති අකුසල් ගොඩක මැරෙන මේ මිනිස්සු බැහැ ගන්නවා. මරණේ ඉදිරියේ තියාගත්තු මේ මිනිස්සු අර අකුසල් කන්දේ බහිනවා පින්වත්නි. අර අකුසල් අසුචි ගොඩේ පින්වත්නි වැහිලම යනකම් බැහැ ගන්නවා එදාට. බලන්නකෝ මේ අපිට වෙලා තියෙන දේ පින්වත්නි. ඉතින් කොහොමද ශාසන ප්‍රතිපත්තියක පින්වත්නි මේ අග්‍රඵල ධ්‍යාන සමාපatti කියනවා විඳින්නේ? යම් දාකදී පින්නොත් මේ කියන්නේ සියල්ල අත්තරලා දාලා ඔබට නික්මෙන්න කියන එක නෙමෙයි. නමුදු පින්වතුනේ ගත නික්මුනේ නැතත් පුරුදු කරන්න ඕනද නැද්ද හිත නික්මෙන තැනට? හිත නික්මෙන තැනට පුරුදු කරන්න වෙනවා. ලෝකයා මොනවා කියනවා කියලා අපි මේවා සියල්ල අල්ලගෙන වෙලාගෙන බදාගෙන යුතුයකම් නාමයෙන් හරි වගකීම් නාමයෙන් හරි මොන නාමයෙන් හරි කියාගෙන හිටියට සංසාර දුක් කෙලවර වෙන්නේ නැහැ. අපිට මේවට සුන්දර කතා කියන්න පුළුවන්. අනේ ඉතින් යුතුයකම්නේ අපේ ලේනේ අපේ දරුවෝනේ. අපි මේවා ටික යුතුයකම් හැටියට කළේ නැත්නම් මේ ලෝකෙ මිනිස්සු මොනවා කියයිද? තව උකට ධර්මයක් ගලපනවා. මම මේක තුලත් අනිත්‍ය සංඥාව වඩනවා. එහෙම පුළුවන් නම් හොඳයි. එහෙමනම් පොය දවසට පන්සලට එන්න ඕනේ නැහැ නේද ගන්න? මොන තරම් පින්වත්නි කෙලෙස් වල ඇලිලාද ගැලිලාද මැදිලාද කිව්වොත් පින්නතුනේ මාසෙක දවස් 30ක් තියෙද්දි පින්නතුනේ එයින් එක දවසක් පින්නතුනේ සීල සමාදානයට එළියට බැහැෙනකොට ඔය ඇත්තන්ට පරිපූර්ණව gedara කියන සංකල්පෙන් තාම හිත ගලව ගන්න බෑනේ. බැරි හින්දා මොකද උනේ? gedara ayat එක්ක රූපේ පේන්නේ නැති වුණාට කටහඬින් සම්බන්ධය පවත්වන්න අද අලුත්ම ක්‍රමය තමයි ජංගම දුරකථනය අරන් එනවා. දොස් කියනවා නෙමෙයි,
පලිබෝධ අරන් සිල් ගන්න එකේ ඇති තේරුම මොකද්ද? දවස් 30ක් මේ කාම ලෝකේ ඇලිලා ගැලිලා ඉඳලා ඇයි ඒ එක දවසවත් හරියට නික්මෙන්නේ නැත්තේ? අනේ මොකක් හරි වුණොත් එහෙම පණිවිඩයක් දෙන්නනේ. ඔය තරම් ජීවිත ආසාවක් තියෙනවා නම් වැඩෙන මරණ සතියකෝ. මරණ සතිය බුදුහාමුදුරුවෝ වඩන්න කිව්වේ ඇයි? ජීවිත නිකාන්තිය දුරු වෙන්න. ඒ කියන්නේ ජීවිත ආසාව දුරු වෙන්න. කොහේ එතකොට වඩපු මරණ සති භාවනා. එතකොට අපි මරණයට බය පින්නත් කරදරයක් වෙනවට නෙවෙයි බය. කරදරයක් වෙන්න කලින් ගෙදෙට්ට කියන්න බැරි වුණාට. මේ මැරිලා 4-5 වැටෙන එක ගැන නෙවෙයි බය. මේ සිනහවෙන් කියන කාරණය හොඳට තේරුම් ගන්න. තමාව රවට්ට ගන්න එපා. දවස් 30ක් මේ කාම ලෝකේ අනෙක් පිරිස එක්ක ඇලිලා ගැලිලා බැඳිලා සාද පවත්තුමින් නටමින් සතුටු වෙමින් එකට උයාගෙන කාලා කෙලෙස් අවුස්සපු ජීවිත ගමනේ එක නික්මෙන දවස හරි නික්මෙන්න. සිතෙන් ගතින් දෙකෙන්ම නික්මෙන්න පින්නත්. මේ දවසේ මම මැරුණොත් මැරුණාද? මොකද මම gedara පිළිබඳ සංකල්පවත් හිතේ තියාගෙන නෙවෙයි මං එළියට බහින්නේ. තුනුරුවන ගැන. එදා මරණයේ දරුවෝ දැනගත් එදා මැරුණොත් දරුවෝ දැනගත්තත් නොගත්තත් මට සංසාරේ අනතුරක් නැහැ කියලා ගැලවෙන්න එපා පින්නත්. එහෙම එකක් නැහැ. ඒ නිසා මේ ප්‍රතිපදාවේදී තමන් පලිබෝධ දුරු කරගන්න පින්නත්. අපි හැම ක්‍රමයකින්ම ඊඩ හදා ගන්නවා එක්වීම සඳහා. නේ එක්වීම සඳහා. එතකොට බලන්නකො නෙක්ඛම්මේ කියන එක කෝ සකස් වෙනවා. මේ නෙක්ඛම්මේ කියන්නේ gederin යන එක විතරක් නෙවෙයි. මේ කාම ලෝකෙන් හිත පුරුදු කරන එකනේ කාම ලෝකෙන් නික්මෙන්න. නෙක්ඛම්මේ කියන්නේ ඒකනේ. කාම ලෝකයෙන් නික්මෙන්නට හිත ගලව ගන්න එක තමයි නෙක්ඛම්මේ. ඒක පුහුණු කරන එක. ඒ පුහුණුව ඇරඹෙන්නේ නැතිව පින්නතුනේ සංසාරෙන්ම නික්මෙන්නේ කොහොමද නිවනට? නේද? කාම ලෝකෙන් gederin නික්මෙන්න බැරි නම් ඒක ඒ තරම් හිතන්න කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ භවත්‍රයෙන්ම නික්මෙන එක ගැන කවර කතාවක්ද? එහෙනම් නිවන ලැබේවා කියලා දෙන සාදුකාරයම විතරද නැද්ද? ඒක හරියට මේ වගේ දෙයක්. ඒගොල්ලට යන්න ලැබේවා, ඒගොල්ලට යන්න ලැබේවා, ඒගොල්ලට යන්න ලැබේවා කියලා ඉන්නව. හැබැයි උරුවට නගින්න බෑ. එතකොට මොකක් වෙයිද? සාදුකාර දීලා මෙගොඩම මැරි. නේද? සාදුකාර දීලා මෙගොඩම මැරෙන එක නෙවෙන්නේ. ඒ වගේ තමයි පින්නත්නේ. නික්මීම එහෙම පුරුදු කරන්නේ නැතිව ටිකෙන් ටික හරි මේ පුහුණුව හිතට දෙන්නේ නැතිව කොහොමද පින්නතුනේ මේ සංසාරයේ කියන එකේ මේ මෙතනින් ගැලවිලා පින්වත්නි දිව්‍ය ලෝක අතහැරලා මනුස්ස ලෝක අතහැරලා බ්‍රහ්ම ලෝක අතහැරලා මේ ඔක්කොම අතහැරලා කොහොම නික්මෙයිද අපි? එක භවයක පින්වත්නි දරුවා කියන සංඥාව, ඥාතියා කියන සංඥාව හදාගත්තු එක පින්වත්නි අපි අතහැර ගන්න නැතුව මැරෙනවා නම් ඒක අතහැර ගන්න අපි සූදානම් නැත්තම් මත්තේහි දිව්‍ය සම්පත්තියක් ලැබුණොත් අපි අතාරීද? හිත ගලව ගනීද? මේ අවුරුදු 70 ඇතුලේ 80 ඇතුලේ පින්නතුනේ අපි ඇලිච්ච අය වියරු වෙනස් වෙලා විකෘති වෙලා විපරීත වෙලා මැරිලම වැටෙනවා අපිට පේනවනේ. මේ අවුරුදු 70 75 ඇතුලේ නේද? ප්‍රේමයෙන් වෙලිලා අයිති කරගත්තු අය අවුරුදු 75ක් ඇතුලේ මැරිලම වැටෙනවා පින්නතුනේ අපිට පේනවා. මේ අවුරුදු 75 ඇතුලේ පින්නතුනේ ඒ අයගේ කටේ තිබුණු සමහර විටකදී ප්‍රේමයේ ඇති වුණ දත් ටික ලස්සනයි කියලා. ඒ දත් ටිකම එකින් එක වැටෙනවම පේනවනේ අපිට මේ අවුරුදු 70 ඇතුලේ. සමහර කෙනෙක් ඇලෙන්නේ පින්නතුනේ කේශ කලාපයකට. හැබැයි ඒ කේශ කලාපෙම පින්නතුනේ එන්න ගැලවිලා ගිහිල්ලා සුදු වෙලා ගිහිල්ලා විකෘති වෙලා විපරීත වෙලා අර තිබුණු ප්‍රේමයෙන් වෙලිච්ච දවසේ තිබුණු යම් ස්වභාවයක් නම් ඒකේ අනිත් පැත්තට පෙරලෙන එක අපි අත්දකින්නවද නැද්ද?
අවුරුදු දහස් ගානක් ඇවෑමෙන් නෙමෙයි අවුරුදු 65ක් 70ක් ඇවෑමෙන්. ඒ ප්‍රේමයෙන් වෙලිච්ච අය මොන ලස්සන රූපයකට ප්‍රේමයෙන් ඇලුනත් ඒ රූපය පින්නතුනේ ලෙඩ ඇඳට වැටිලා පින්නතුනේ නහයින් කටින් පණුව එළියට එන අත්දැකීම් විඳිනවද නැද්ද අවුරුදු 70ක් ඇතුලේ? ඒ ඇලිච්ච ශරීරයෙන් කැත මල මූත්‍ර පිට වෙලා ඒවා මැත්තේ වැතිරිලා නිදියගෙන ඒවම කාගෙන ඒ ජීවිතේ කෙලවර කරගන්නවා. ඊට අවුරුදු 40කට එහා පැත්තේ ඇති වෙච්ච ප්‍රේමය ගැන එතකොට මොනවද හිතෙන්නේ? එතකොට ඊට අවුරුදු 40කට 50කට එහා පැත්තේ අර අල්ලගත්තු ඇලීම ගැන මොනවද ඔබට හිතෙන්නේ? සිහියක් තියෙනවද? ඒ ටික හිතෙන්න. වැඩේ තියෙන්නේ එතන අපි අන්ධයිනේ. සිහිනුවන නැහැනේ. හැබැයි එතන සිහිනුවන පිහිටුවොත් පින්නතුනේ මෙදා තියෙන හිතේ හැටිත් හැබැයි මීට අවුරුදු 30 40කට එහා පැත්තේ හිත පැවතිච්ච හැටිත් ගැන වෙනස දකින්න බැයිද? පුළුවන්. අවුරුදු 65 70 ඇතුලේ. අවුරුදු 65 70 ඇතුලේ මේ හැම එකක්ම විඳ විඳත් පින්නතුනේ මාසෙට එක දවසක් පින්නතුනේ අපිට පරිපූර්ණව නික්මෙන්න බැරි නම් අවුරුදු දහස් ගණනක් ආයුෂ තියෙන දෙව්ලොව සම්පත්තියක් පිනෙන් තමයි ලැබුණොත් අපිට මොකක් වෙයිද? පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝකයේ 6 වෙනි දිව්‍ය ලෝකයේ ආයුෂ කොච්චරද? අවුරුදු මනුස්ස ලෝකයේ අවුරුදු වලින් 921 කෝටි 60 ලක්ෂයක්. ලැබුණොත් සම්පත්තියක් අපිට මොනවා වෙයිද? අවුරුදු 70ට මෙහෙමනම් සිහිනුවණින් හිතන්න. එදාට අපි වසවර්ත මාරයට අද කියන කතා පින්වත්නි අපි කියන්නේ අපි හිතෙන්ද ගියාට පස්සේ අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් ඉන්නකොට දැනුත් වසවර්ති වගේ ඉන්නේ අවුරුදු 70ට. ඒ තරම් පින්වත්නි අපි මත් වෙලා ජීවිතේ අවුරුදු 70ට 921 කෝටි 60 ලක්ෂයක් ආයුෂ ලැබිච්ච තැන පින්නතුනේ අපි මේ පුරුදු කිරීම පුරුදු කරලා තිබ්බේ නැත්තම් නෙක්කම්මය. කොහොම අනතුරකද පින්නත්නි? ඒ නිසා මතක තියාගන්න අද අනතුර යම් තාක්ද හෙට අනතුර මීට වඩා වැඩි. මත්තෙහි අනතුර මීට වඩා වැඩි. ඒ නිසා කරන්න තියෙන එක දෙයයි. පුළුවන් තරම් නික්මීමේ හිත පුරුදු කරගන්න. නික්මීමේ හිත පුරුදු කරපු දාට නූපන් ධාන සමාපatti උපදී. කාමයෙන් හිත ගැලවිලා පින්නතුනේ භාවනා කර්මයේ පටන් ගන්නකොට ප්‍රථම ධාන ද්විතීය ධාන උපදවන්නේ ඒ මාවතේ. යම් දාකදී පින්නතුනේ ක්ලේශ ධර්මයන් පින්නතුනේ නසනවනම් සියලු කෙලෙස් කැසීම් දුරු කරනවා නම් ඒක කරන්න පින්වත්නි මේ නික්මීම පුරුදු වුණොත් පින්වත්නි මොනම ක්‍රමයකින්වත් කාම සම්පත් සහිතව කාමයේහි ඇලෙමින් ධාන සුව විඳිනවා කියලා එකක් නැහැ. මොනම විදිහකටවත් වීරිය කළාට ඒ දෙක එකට වෙන්නේ ඒ දෙක එකට සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනේ. දැන් ওই දෙකෙන් මොකද කරන්නේ? කාම සම්පත් අතෑරලා ධාන සම්පත් ලබනවද? නැත්තම් ඔන්නෝහි වුණා වගේම ධාන සම්පත් ආදී අතෑරලා කාම සම්පත්තියම විඳලා මෙරිලා යනවද? පින්වත්නි පාරවල් දෙකත් පෙන්නුවට පාරවල් දෙකෙන් එකක් තෝරගන්න වෙන්නේ ඔය ඇත්තට. කොහොම නමුත් බුද්ධ ශාසනයක් පවතින වෙලාව හැබැයි හැම ඇසිපිය හෙලෙන වෙලාවකම ඒ බුද්ධ ශාසනය අත්තරමින් යනවා. ඒ නිසා සියල්ලෝ අප්‍රමාදී වෙත්වා ඊට මේ දේශනාව මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ ශාන්තිපුර උඩවත්තපාර මාලබේ පදිංචි
පින්වත් ගයාන් හේමාල් කොළඹ හේවාගේ මහත්මානන් විසින් අරමුණු අතරට එක් වෙන්නේ මිය පරලොව ගිය හේමපාල කොළඹ හේවාගේ පියතුමාණන්ටත් කේ.එම්. ජිනසිරි පීරිස් සුළු පියාණන්ටත් එච්.ඊ. සිරිසේන සීයාටත් කේ.එච්. ඇඩ්ලින් ආච්චිටත් එම්.ජේ. චන්ද්‍රාවතී නැන්දම්මාටත් මේ පිංපෙත් ලැබේවා කියලා පිංපෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔනදි හසන්යා මිනදි ගයන්සා කුවිඳු කෙත්මිය යන දරු තිදෙනාගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දුවා දරුවන්ගේ සියලු විභාග කටයුතු වලින් උසස් සාර්ථක ප්‍රතිඵලත් වේවායි ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දෙනාගේ රෝගී තත්වයන් පහව ගොස් හැමට නිරෝගී සම්පත් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු ඥාතීන්ටත් ශාන්තිපුර සුබ සාධක සංගමේ සමාජිකයින් සහ සියලු අසල්වැසියන්ටත් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වගේම මේ උතුම් ධර්ම දේශනාව සියලු ලෝවැසියන්ට උතුම් ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපවත් වේ වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් මේ පිංපෙත් අනුමෝදන් කරලමින් උතුම් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරමාර්ථ පරිද්දෙන්ම රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනය, සැප ජීවනය උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කොටගෙන උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා.